समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමායිතං අසතාචන සෝචේති සචේ භික්ඛූති උච්චති. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ඊ타ත්ම වටිනා සත්පුරුෂ ක්‍රියාවක් සිද්ධ කරන්නට. විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන්නට මුල්ුණේ සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළා. මීට වර්ෂ දෙකකට ඉහතදී අපවත් වී වදාළා වූ අපගේ අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපන් වහන්සේට පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව. ඒ අපි බලාපොරොත්තු වෙන අරමුණ අපිට ඉෂ්ට කර ගන්නටත්, ඒ වගේම මේ පින්කම සඳහා සහභාගී වූ ඔබ සියලු දෙනාට ස්වර්ග මොක්ෂ සම්පatti සාධනය කිරීම සඳහා හැම දිනම ඊ타ත්ම වුණාවේ මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, අතීතයේ දිහා බලනකොට මේ ලෝක ධාතුවේ ඕනතරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඇති. අපිත් මිනිස්සු වෙලා ඒ ශාසනවල ඕනතරම් ඉන්න ඇති. ඒත් එකම ශාසනයක්වත් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඇසුරු නොකළ නිසා අපි සෑම දිනම තාම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසරේ මේ අත දුවන සැරිසර නැත්තු වෙලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ අත දුවන සැරිසරන මේ සසරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්න පුළුවන් කමකුත් නැහැ කියලා. ඒ තරම් අති දීර්ඝ සංසාරයක අපි හැමදෙනෙක්ම
ජීවිතයකට සැප සතුට දෙක හොයමින් ජීවිතයකට සැනසෙල්ලක් රැකවරණයක් හොයමින් අති දීර්ඝ ගමනක් එන ඇත්තෝ ඒ සහ විශාල දීර්ඝ ගමනක් ආවත් සසර පුරාවටම ජීවිතයට සැප සැනසෙල්ල දෙක හෙව්වත් තාම අපේ ජීවිතවලට ළඟා කරගන්න බැරි වෙච්ච එකම දේ ජීවිතයට සැප සතුට දෙක. ඒකට හේතුවක් තියෙයි. අපි ජීවිතයෙන් දුක අයින් කරන්න හැදුවට සැප සතුට දෙක ළඟා කරගන්න හැදුවට ඇත්තටම දුක අයින් වෙන්නේ කොහොමද? අයින් කරන්නේ කොහොමද? සැප සතුට දෙක ජීවිතයකට ලැබෙන්නේ කොහොමද කියලා හොයලා බලලා නෙමෙයි පින්වතුනි අපි ඒ සඳහා උත්සාහවත් වෙන්නේ. ඒකටත් හේතුවක් තියෙයි. ඒ තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය නාසපු නිසා ඒ සද්ධර්මයේ තුල තමයි ජීවිතයකට එළඹෙන දුක සහේතුකව අයින් කරන්නේ ජීවිතයකට සැප සතුට දෙක ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාවත් පෙන්වලා දෙන්නේ. ඉතින් අද දවසේදී ඊටමත් වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරන්නේ මේ දීර්ඝ සංසාර ගමන නිමා කරගන්න අවශ්‍ය වෙන ප්‍රඥාව පහළ වෙන ධර්මයෙන් බිඳක් මම මේ පින්වුතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මතක් කරන්න ඕනේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අති දීර්ඝ සංසාර ගමනක එන අපි මේ සංසාර ගමන එන කාලෙදී මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා නම් ඒ බොහොම කෙටි කාලයක්. අපි හැම කෙනෙක්ම බොහෝ වැඩිපුර ආත්ම භාවයන් ලබාගෙන තියෙන සතර අපායේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍ය ලෝකයට සතර අපාය කියන්නේ ගෙදර වගේ කියලා. අපි ගෙදරින් බහැලා එළියට ගමනක් ගියොත් හරි හදිස්සි අපිට ඉක්මනට ගෙදෙට්ට එන්න. ඒ වගේ පෙර පිනකට කුසලයකට දෙවියෙක් හරි මිනිසෙක් හරි වුණොත් හරි හදිස්සියලු ආපහු සතර පායට යන්න. ඉතින් මේ බඳු පැවැත්මක් සසර තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ සසර එන ගමනේදී මේ සත්වය දුගතිගාමි වෙනකොට නිරේ වැටුණු සත්වයෝ පපුවේ අත්ගගහ මෙන්න මෙහෙම කිය අඬනවලු. සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුං. සෝහං ඊතෝ ගන්්වා ඒ මම මෙතනින් ගිහිල්ලා යෝනින් ලද්දාන මානුසින් මනුස්ස ආත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්නවා. සීල සම්පන්නෝ හැමදාම මම සිල්වත් වෙනවා. කාහාමි කුසලම් බහුං බොහෝ කොට කුසල් කරනවා. නිරේ පැහැෙන සත්වයෝ විලාපදිදී අඬනවලු මම මේ නිරේ විඳින වේදනාව වලින් මිදිලා මනුස්සාත්ම භාවයක් ලැබුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවා බොහෝම සිල්වත් වෙනවා හැමදාම දන් දෙනවා කියලා. මේ අපි හැම දිනමත්
ඔය වගේ අනන්ත අපරිමාණවත් විලාප දීලා ඇති. ඒත් පින්වතුනි සසර ස්වභාවය අවිද්‍යාවෙන් වැහුණාම භවයෙන් වැහුණාම ඒ ටික පේන්නේ නොපෙනෙන නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් බුද්ධෝත්පාද කාලයක් ලැබුවත් ඒකේ වටිනාකම තේරුම්ගෙන අප්‍රමාදී වෙන්න අපේ හිත නැමෙන්නේ. ඉතින් මම මේ ටික මතක් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ ලැබුණු වෙලාවේදී මනුස්ස ජීවිතයේ ලැබුණු වෙලාවේදී සද්ධර්මයේ ලැබුණු වෙලාවේදී කියන්නේ ක්ෂණ සම්පත්තිය හම්බුණු වෙලාවේදී අපි බුද්ධිමත් වුණොත් අපිට මේ සසර දුක අවසන් කර ගන්න පුළුවනි. සසර දුක අවසන් කරන සද්ධර්මයේ අවබෝධයට අපේ හිත නැමෙන්නේ පින්වතුනි අපි ඉන්න තැන ටිකක් හරි තේරුනොත් විතරයි. අපි ඉන්නේ ඊ타ම සුවදායක ඊ타ම සුබදායක වටපිටාවක නෙවෙයි කියන කාරණාව තේරුනොත් තුනුරුවන්ගේ පිහිට සරණ හැර ධර්මයේ පිහිට සරණ හැර වෙන පිහිටක් සරණක් නැහැ කියන එක තේරුනොත් විතරයි පින්වතුනි අපි මේ සද්ධර්මයේ හොඳට කන් යොමු කරලා අහන්නේ. අහගත් ධර්මයට අනුව ප්‍රතිපත්ති හැසිරෙන්නේ. එහෙම නැතිනම් අපිට මේ ධර්මයේ ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නේ සාමාන්‍යයෙන් ඔය ජීවත් වෙන විදිහට ජීවිතේ ජීවත් කරනවා මිසක ධර්මයට වඩාත් හිත නතු කරන්නේ. ඒ නිසා මම මේ ටිකත් මතක් කරනවා. හොඳට හිතලා බලන්න. ඉඳගෙන ඉන්න පින්වතුන්ට සමහර විට ඔඩොක්කුවේ තියෙන දුරකථනයේ බෑග් එක අත් දෙක වෙන්න පුළුවන්. හිටගෙන හරි නිදාගෙන හරි ඉන්න මේ පින්වතුන්ට Taman ළඟ මොනවා හරි තියෙන බඩු මුට්ටු ටික පෙනෙයි. ඒත් ඕගොල්ලෝ ඉඳගෙන ඉන්න ওই ඉරියව්වේ හිටගෙන ඉන්න ওই ඉරියව්වේ ඇවිදින්මින් ඉන්න ওই ඉරියව්වේ ඕගොල්ලෝ සන්තකව තව යමක් තියෙයි. ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. මොකද්ද කියලා මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ ටික මතක් කරන්නේ මේ ටික ඕගොල්ලෝ දැක්කොත් දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා. නමුත් ඕගොල්ලන්ට පේන්නේ නැති හින්දායි ඕගොල්ලන්ට ධර්මයේ අවශ්‍යතාවය නැත්තේ. ඕගොල්ලෝ ළඟ තියෙන ඉඳගෙන ඉන්න ඕගොල්ලෝ ළඟ හිටගෙන ඉන්න ඕගොල්ලෝ ළඟ ඇවිදින මේ පින්වතුන් ළඟ ඕගොල්ලන්ට නොපෙනෙන නමුත් සැබෑවටම ඇති වටපිටාවක් තියෙයි. ඒ ටික මම පොඩ්ඩක් මතක් කරන්නම්. නුවණක් තියෙනවා නම් මතක් කරනකොට ඒක දැක්කොත් ඇත්තටම තේරෙයි. අනේ අපේ ජීවිතයේ මෙබඳු නේද? මෙබඳු ජීවිතයේ මිදෙන්න තුනුරුවන්ගේ පිහිට සරණ හැර වෙන පිහිටක් සරණක් නැහැ නේද කියන එක තේරෙයි. ඉඳගෙන ඉන්න හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔබ ගාව තියෙන ඒත් ඔබට නොපෙනෙන දේ මොකක්ද? ඒ තමයි අද මේ මොහොත වෙනකොට මේ රටේ මේ ලෝකේ රෝහල් වල ඉඳලා ගෙවල් දොරවල් වල යම් තාක් රෝගී වෙච්ච ගිලන් වෙච්ච තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා නැගිටින්නවත් බැරි රෝගීන් ඉන්නවනම් ලෙඩ රෝගවල යම් තාක් ප්‍රභේද තියෙනං ඒ ඕනම ලෙඩ රෝගයක් හැදෙන්න පුළුවන්කම ඔබ ගාව තියාගෙන ඔබ මේ ඉඳගෙන ඉන්නේ. පිළිකාවක් වෙන්න පුළුවන්, අංශභාගයක් වෙන්න පුළුවන්, ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් හේතුව ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔබ ළඟ තියාගෙන ඔබ ওই ඉරියව්ව පවත්වන්නේ ඔබට පේන්නේ නැහැ. ඒ වගේමයි මේ රටේ වෙන්න පුළුවන්, මේ ලෝකේ වෙන්න පුළුවන් යම්තාක් මරණ ගෙවල් මල ගෙවල් ඇති අද 100ක් 1000ක් කියලා කියන්න බැරි තරම් ඇති. ඒ මැරිච්ච අය ගත්තාම එක එක ක්‍රම වලට මැරිලා ඇති.
විවිධ හේතුන්ගේ මැරලා ඇති. ඒ විවිධ හේතුන්ගේ මැරෙන්න පුළුවන් හැම හේතුවක්ම Taman ළඟ තියාගෙනයි හැම කෙනෙක්ම මේ ඉඳගෙන හෝ නිදාගෙන හෝ ඇවිදිමින් ඉන්නේ. ඒ වගේම මේ රටේ වේවා මේ ලෝකේ වේවා යම් තාක් ජරා ජීර්ණ වූ ස්වභාවයට පත්වෙච්ච වෘද්ධ ස්වභාවයට පත්වෙච්ච තමන්ගේ අතපයවත් තමන්ට වළංගු නැති යම් තාක් පිරිස් ඉඳීද ඒ ඕනම ස්වභාවයකට පත්වෙන්න පුළුවන් ජරා ජීර්ණ ස්වභාවයට පත්වෙන්න පුළුවන් හේතුව තමන් ළඟ තියාගෙනයි මේ නිදාගන්නේ. ඒ හේතුව තමන් ළඟ තියාගෙන ඉඳගෙන ඉන්නේ. හතර ඉරියව්වෙන් කුමන ඉරියව්වක් පැවැත්වුවත් ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවය තුරුල් කරගෙන ඔබ ළඟ තියාගෙනයි ඔබ හැම කෙනෙක්ම ඉන්නේ. හැබදාම ඔබ ගාව තියෙන ඒත් ඔබට නොපෙනෙන ওই ධර්මතාවය නිසායි ඔබ ධර්මය අවබෝධ කරගන්න වීර්යවන්ත නොවෙන්න උත්සාහවත් නොවෙන්නේ. උස් කඳු මුදුනක ගලන ජලය මොහොතක්වත් නොනවති පහත් නිම්නය කරා යම්සේ වේගෙන් ගලාගෙන එයිද ඒ වගේ එක මොහොතක්වත් නොනවති ඔබේ ජීවිතය ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයන් කරා වේගෙන් ගමන් කරමින් පවතින්නේ. යම්කිසි කෙනෙක් නුවණින් මෙන්න මේ ටික දැක්කොත් එබඳු ජරා ව්‍යාධි මරණ කරා ගලාගෙන යන ජීවිතයකට එකම පිහිට එකම පිළිසරණ තුන්රුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි කියන එක තේරෙනවා. ඒ වගේ මේ ධර්මයයි කියලා තේරුණොත් අන්න එයා සද්ධර්මීය අවබෝධයට හිත නතු කරනවා. හොඳට කන් යොමු කරලා බණ අහනවා. සද්ධර්මයේ ලැබුණු මේ මොහොතේදී ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් මම මේ ටික මතක් කළේ අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරේන ගමනේදී අපේ ජීවිතෙන් අපිට අයින් කරගන්න බැරි වුණේ මේ ජරා මරණ දුකයි. නමුත් పూర్ව වාසනාවකට ජරා මරණ සංඛ්‍යාත ලෝකයට අජරාමර අජර කියන්නේ ජරාවක් නැති අමර කියන්නේ මරණයක් නැති අජරාමර බව පිණිස ප්‍රතිපදාවක් වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බ වෙලා තියෙයි. ඉතින් මේ කාලෙදී අපි අප්‍රමාදී වුණොත් බුද්ධිමත් වුණොත් අපිට මේ ජීවිතේදීම අපේ නිවීම අපේ මිදීම හදාගන්න පුළුවන් කියන එක මතක් කරමින් ඒ සඳහා ඔබට උපකාරී වෙන ප්‍රඥාව අවදි වෙන දහම් කොටසක් මම මෙතන ඉඳලා පෙන්වලා දෙනවා. මේ ටික ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ භික්ඛු වර්ගයට අයිති ගාථාවක්. මේ ගාථාවට පසුබිමක් තියෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බ්‍රාහ්මණයෙක් හිටියා පංචග්ගදායක බ්‍රාහ්මණ කියලා. මේ බ්‍රාහ්මණතුමාගේ සිරිතක් තිබුණා. කුඹුරු කරන්න ඉස්සෙල්ලා තමන් සතු කෙත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ කෙත් අස්වද්දන්න කලින්
ඉස්සෙල්ලාම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒ දානෙට කියනවා කෙත්තග්ග කියලා. කෙත පටන් ගන්න මුලින්ම විශාල දන්වටක් පවත්වලා දන් දීලා ඉවරලා තමයි කුඹුරු නියරවල් සැහැලා හාල පෝරු ගාලා මඩුවල කුඹුරු සුද්ධ කරන්නේ. මෙන්න මේ බමුණ එක්තරා කන්නකදී මේ වගේ කුඹුරු සුද්ධ කරන්න ඉස්සෙල්ලා කෙත්තග්ග කියන දානේ දුන්නා. දීලා කුඹුරු කළා. කුඹුර පැහුනට පස්සේ ගොයන් ටික කපලා ඉස්සෙල්ලාම කමතට ගේන ගොයන් ටික අරගෙන ඒක සුද්ධ පවිත්‍ර කළා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒකට කියනවා බලග්ග කියලා. ඒ දානේ නම් කරනවා බලග්ග කියලා. කමතට ගෙනල්ලා කොළ මඩිනකොට කොළ පාගනකොට කොළ පාගලා ඉස්සෙල්ලාම කොළ පාගපු වී ටික අරගෙන ඒකෙනුත් ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගී යාචකයන්ට දානයක් දෙනවා. ඒකට කියනවා බලග්ග බණ්ඩග්ග දානය කියලා. ඊට පස්සේ වී ටික ඔක්කොම සුද්ධ කළා කලවලට දානකොට අටුවට දානකොට අටුවට දාන්න ගෙනියන වී ගොඩෙන් ඉස්සෙල්ලාම වී ටික අරගෙන දාන් දෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගේ යාචකයන්ට. ඒකට කියනවා කුම්බග්ග කියලා. අටුවේ තියෙන වී ටික අරගෙන පරිභෝජනයට ගන්න හදද්දී ඉස්සෙල්ලාම ටික අරගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගේ යාචකයන්ට දන් දෙනවා. ඒකට කියනවා පාතග්ග කියලා. මෙන්න මේ වගේ හැම කන්නේකම කුඹුරු කරන්න ගියාම මෙන්න මේ පස් ආකාරයකින් දානෙ දෙන නිසා පංචග්ග බ්‍රාහ්මණ කියලා නමක් හැදුනා. අග්‍ර වූ දාන පහක් දෙන නිසා. ඉතින් එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා බැලුවා අද කාටද පිහිට වෙන්න පුළුවන් පිහිට වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පංචග්ග බ්‍රාහ්මණයයි ඒ බැමිණියයි දෙන්න බොහොම හේතු සම්පත් තියෙන දෙන්නේ. දැකලා පංචග්ග බ්‍රාහ්මණතුමාගේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේදී මේ පංචග්ග බ්‍රාහ්මණතුමා තමන්ගේ කුඹුරේ අර වගේම පස් වතාවක් අග්‍ර කොටස ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගී යාචකයන්ට දන් දීලා ඉවර වෙලා. ගෙදර බත් උයාගෙන ඉස්සෙල්ලාම කෑම කණ්ඩ හදන වෙලාව. දැන් බැමිණි ආහාර පාන ඔක්කොම හදලා මේසෙට බෙදලා තියනවා. බමුණුතුමා මේසෙ ඉඳගෙන ආහාර ගන්ට ලෑස්ති වුණා. හැබැයි බමුණා දොර පැත්තට පිටිපස්ස හරවලා ගේ ඇතුළට මුහුණලා තමයි මේසෙ ඉඳගෙන ඉන්නේ. බැමිණිතුමිය පංචග්ග බ්‍රාහ්මණයට ඉස්සරහෙන් ගේ ඇතුළේ ඉඳගෙන අඩුපාඩු බෙදනවා. ඒ බෙදන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දැන් පංචග්ග බ්‍රාහ්මණයට පෙනෙන්නේ නැහැ. මොකද ගේ පැත්තට හැරිලා ඉන්න හින්දා බමුණ ඉන්න පැත්තට හැරිලා අඩුපාඩු බෙදන බැමිණිට පෙවුන දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා දැනගත්ත ගමන්ම බමුණ කෑම කන්නේ නැතුව ඒ දාන ටික භාග්‍යතුන් වහන්සේට බෙදනවා. ඒ වුණොත් මට ආපහු උයන්න වෙනවා කියලා බැමිණි මොකද කරන්නේ? ඉක්මනට බමුණගේ පිටිපස්සට ඇවිල්ලා හිටගත්තා. බැරි වීමකින් බමුණ අනිත් පැත්ත හැරලා බැලුවත් බුදුරජාණන් වහන්සේව පේන්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේ බමුණයි මැදින් හිටගත්ත බැමිණි. හිටගෙන
ටිකක් වෙලා හිටිය දැන් බුදුරජාණන් වහන්සේ කොයි වෙලේ හරි යයි කියලා දැන් කට ඇරලා යන්න කියලා කියන්නත් බෑ බමුණට තේරෙනවා දැන් අඩුපාඩු බෙදනවා හොරෙන් බලනවා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලාද කියලා බැමිණි තාම ගිහිල්ලා නැහැ බැරිම තැන කතා කරන්නත් බෑ බැමිණි අතින් සංඥා කළා කියනවා බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේත් හිස හොලවලා නෑ මම යන්නේ නෑ කියලා ප්‍රකාශ කළා. මුළු තුන් ලෝකයක්ම වන්දනාමාන කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිස හොලවලා යන්නේ නෑ කියලා ප්‍රකාශ කරපෙකට බැමිණිට හොඳටම hina ගියා. hina ගියාම බමුණ පිටිපස්ස හැරලා බැලුවා මොකද hina වෙන්නේ කියලා. බලනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ. එක පාටම නැගිටලා තා විසින් මහ විශාල අවඩක් කරන ලදී කියලා බැමිණිට දැනලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රමණවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ වඩින බව මම දැක්කේ නෑ දන්නේ නෑ දන්නවනම් කීයටවත් මම ආහාර ගන්නෙ නෑ මං දැන් මගේ ආහාරයෙන් භාගයක්ම අරගෙන තියෙන්නේ පිඟානේ එක භාගයක් තියෙයි ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ භික්ෂුන් වහන්සේලා වූ අපි හරියට පරදත්තූප ප්‍රේතයෝ වගේ පරදත්තූප ප්‍රේත ලෝකින ප්‍රේතයන්ට අනුන් දුන්නු දෙයකින් යැපෙනවා මිසක Tamanට කිසිවක් කර කියා ගන්න බෑ ඒ වගේ භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිට අනුන් දෙන දානේ මුලින් වේවා මැදින් වේවා අගින් වේවා දුන්නු දෙයක් පිළිගන්න වෙනවා ඒ ඕනම දෙයක් කැපයි ඒ විදිහටයි අපි ජීවත් වෙන්නේ කියලා මතක් කළාම භාග්‍යතුන් වහන්සේට අර බමුණා අරගෙන ඉතුරු පිඟානේ ඉතුරු ආහාර අඩ පූජා කළා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා මේ බමුණට තථාගතයන් වහන්සේ කෙරේ හරි සද්ධාාවක් හරි පැහැදීමක් ඇති වුණා දිව්‍ය බ්‍රහ්මියෝ පවා වන්දනා කරන සම්මා සම්බුද්ධයයි කියන මේ ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මගේ වළඳලා ඉතුරු ඉඳුල් පංගුව පිළිගත්තා කියලා හරි ශ්‍රද්ධාවක් ඇති වුණා ඇති වෙලා එතන ඉඳන්ම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ විදිහට අල්පේච්ඡ කමින් අනුන් දෙන දෙයින් යැපෙන ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුවට භික්ෂුවයි කියලා කියන්නේ කුමක් නිසාද භික්ෂුවකට භික්ෂුවයි කියලා කියන්නේ ඇයි කුමක් නිසාද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බමුණ සහ බැමිණි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බණ අහලා මේ නාම රූප ධර්මයන් ගැන ටිකක් හොඳට හිතලා තියෙනවා. ඒ හින්දා ඒ අතීත ධර්ම සංඥාවම සිහිපත් කරමින් එතනින්ම ධර්මීය අර්ථය පැහැදිලි කරන්න ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මම අයිතං අසතාචන සෝචේති සචේ භික්ඛූති උච්චති බමුණ සියලු ආකාරයෙන්ම මේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනයක් නැද්ද අසතාචන සෝචේති ඒ නාම රූප දෙක නැති වෙන දවසට එයාට ශෝකය කියන එක උපදින්නේ නැහැ. යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙකේ හැමතැනම මම ආයනයක් නැද්ද? එබඳු කෙනාට මේ නාම රූප දෙක නැති කල්ලි දුකක් ශෝකයක් උපදින්නේ නැහැ.
අන්න ඒබඳු කෙනාට භික්ෂුවයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. භික්ෂුවයි කියලා කියන්නේ කාටද? යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙකේ මම අයනයක් නැත්තම්, මම අයනය කියලා කියන්නේ මම කියලා හෝ මගේ කියලා අහංකාරයක් මමින්කාරයක් නැත්තම් ඒ නාම රූප දෙක වෙනස් වෙන දවසට, විපරිණාම වෙන දවසට එයාට කිසිම දුකක් එන්නේ. අන්නේ නාම රූප දෙකේ මම ආයනේ අයින් කළා, නාම රූප දෙක නැති වුණත් දුකක් නොවන තත්වයට හිත හදාගත්තද, මනස ගත්තද, අන්න එයාට භික්ෂුවයි කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළයි. අර්ථය පැහැදිලි කරනකොට ඒ පංචග්ග බ්‍රාහ්මණතුමත් එම බැමිණියත් අනාගාමී ඵලයටපත් වුණා. ඉතින් පින්වතුනි, මෙතනදී අපිට තියෙනවා ගොඩාක් වටිනා පණිවිඩයක් කියලා දීලා මේකෙන්. තථාගතයන් වහන්සේක පෙන්වන්නේ සබ්බසෝ නාම රූපස්මින්, සබ්බසෝ නාම රූපස්මින්, මේ නාම රූප දෙකේ සියලු තැන්හි, සියලු කල්ලි මේ නාම රූප දෙකේ යස්ස නැති මම ආයතං, යමෙකුට මම ආයනේ නැද්ද? සියලු තැන්හි කියලා කියන්නේ අපි සවිඥානික මේ කයේ මේ නාම රූප දෙකේ මමයි කියනවා. බාහිර සවිඥානික නාම රූප දෙකක් තියෙන තැනට මගේ දුව, පුතා, අම්මා, තාත්තා කියනවා. එතකොට මේ ආධ්‍යාත්මික කයේ මමයි කියන තැනත් මගේ කියන තැනත් මේ හැම තැනකටම කෙනෙකුට මේ නාම රූප දෙකේ මම මගේ කියන හැඟීම නැද්ද? අන්න එයාට මේ නාම රූප දෙක නැති වෙනකොට දුකෙන් නැහැ කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. අපි එතෙන්දී පොඩ්ඩක් මෙනෙහි කළා බලමු. මම ආයනය නැති විය යුතු නාම රූප දෙක කියලා කිව්වේ තථාගතයන් වහන්සේ කොතෙන්ටද කියලා. ඖදාරික මට්ටමේ ඉඳලා ඊතාසියුම් තැන දක්වාම මේ ධර්මය ප්‍රභේද විදිහින් විස්තර කළ හැකි. එතකොදුවත් මම අපි කාටත් තේරෙන පෙනෙන මට්ටමට නාම රූප දෙක කැටි කළා විස්තර කළා පෙන්නන්න. එතනදී රූපය කියලා කියනකොට අපි හැම කෙනෙක්ම මමයි කියලා ඇසුරු කරන හිතන මේ ආධ්‍යාත්මික කය තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ කය කියන්නේ මව්පියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කනබුන ආහාරයෙන් පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි මේ රූපේ කියලා. එතෙන්දී හොඳට තථාගතයන් වහන්සේ රූපේ නැත්තම් කය විස්තර කරනවා. කොටස් කළා ඉමමේව කායං යතහා තිතං යතහා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි නුවණින් මෙනෙහි කරනවා. හොඳට මේ රූපේ පෙන්නනවා. ඒකෙදි බාහිර කළු ගලක පස් පිඩක තියෙන තද ස්වභාවයක් තියෙනං සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියෙනං එබඳු පඨවි ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් මේ කයේ පෙන්වනවා තථාගතයන් වහන්සේ. කෙස්ලොම් නියදත් සම්මස්නහර කියලා තද රළු කර්කස ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් තියෙනවා. ඒ 20
බාහිර කළු ගලක පස් පිටක තියෙන ස්වභාවයත් මේ කොටස් 20 සමානයි. ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා පිත්ත සෙම සරවලේ දහඩිය කියලා ගලන වැగిරෙන ස්වභාව 12. බාහිර ලිඳක වැවක පොකුණක තියෙන ස්වභාවයත් මේ ශරීරයේ තියෙන මේ ස්වභාවයත් දෙකම සමානයි. ඒකට කියනවා ආපෝ ධාතු කියලා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා දවන, තවන, දිරවන, පැසවන ස්වභාව 4ක්. බාහිර ගිනි ගොඩක සූර්ය රශ්මිය වගේ තැනක තියෙන තේජෝ ගතියත් ශරීරයේ තියෙන මේ තේජෝ ස්වභාවය සමානයි. ඊට පස්සේ මේ ශරීරයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන වායෝ කොටස් 6ක්. බාහිර ගස්වැල් වල තියෙන සොලවෙමින් හමන වායෝ ස්වභාවයත් මේ ශරීරයේ තියෙන වායෝ ස්වභාවය සමානයි. එතකොට මේ රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. ඒ රූපය හැදෙන්නේ පින්වතුනි කන බොන බත් පාන් කෝපි මුංගට වගේ දෙකින්. මේ කන බොන ආහාරය නිසා මේ රූපේ පවතිනවා. ඊට පස්සේ මේ රූපය අසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත්ත චිත්තචෛසික ටික. අවිද්‍යාව කියන්නේ සත්වයක් හෝ පුද්ගලයෙක් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ ධර්මතාවය. අවිද්‍යාව කියන ධර්මතාවය නිසායි කර්ම රැස්ුනේ, කර්ම සිද්ධ වුනේ. එතකොට මම කර්ම කරනවා, සත්වයක් කර්ම කරනවා, පුද්ගලයෙක් කර්ම කරනවා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතු වෙනවා කර්ම රැස් වෙන්න. ඒ කර්මයේ හේතු වෙනවා විඥාණයට. එතකොට ඒ විඥාණය, ඒ සිත පුද්ගලයෙක් හෝ සත්වයක් හෝ කෙනෙක් හෝ මම හෝ මගේ ආත්මය හෝ නෙවෙයි. සංඛාරපච්චය විඥාන කියනකොට කර්මය, අවිද්‍යාව කියන එක ධර්මතාවයක්. අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නිසා කර්ම සකස් වුනේ. කර්මය එතකොට කර්මය ධර්මතාවයක් වෙලා. කර්මය නිසායි, කර්මය නැමැති ධර්මතාවයක් නිසායි ප්‍රතිසන්දි විඥානයේ නැමැති සිත හටගන්නේ. එතකොට ඒ සිත විඥානන ලක්ෂණයක්, අරමුණු හිතන අරමුණු දැනගැනීමේ හැකියාවක් මිසක ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් නෙමෙයි. මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසායි අර කන බොන ආහාරයෙන් හැදුණු රූපය කුණු වෙන්නේ නරක වෙන්නේ නැත්තේ. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය නිසායි පෙර අවිද්‍යා කර්මෙන් හටගත්ත චිත්තචෛසික ටික පවතින්නේ. කයේ පැවැත්මට චිත්තචෛසික ටික උපකාරයි, චිත්තචෛසිකයේ පැවැත්මට මේ රූපේ උපකාරයි. එතකොට චිත්තචෛසික ටික කියන්නේ රූප දකින්නවා, සද්ද අහනවා කියලා අරමුණු දැනගන්නා වූ ටික කෙරෙන්නේ සිත සහ සිතුවලින්. ඒකත් ධර්මතාවයක්. අරමුණු දැනගන්න සිහි කරන සිතට නවාතනක් දුන්නු රූපය සතර මහා ධාතුයි ආහාරයෙන් හැදලා තියෙනවා. මෙන්න මේ සත්පුද්ගල නොවන අනාත්ම රූපයත් සත්පුද්ගල නොවන අනාත්ම චිත්තචෛසික ටික නාම ධර්ම ටිකත් නොදන්නා කම නිසා, නොදකින කම නිසා මේ නාම රූප දෙක මමයි කියලා හිතාගෙන ඉන්නවා අපි. ඔය විදිහටම කර්මානුරූප පැමිණි චිත්තචෛසික ටිකකුයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතු රූපෙකුයි කියන නාම රූප දෙකක් තමයි අපි බහැර කයේ දුව පුතා අම්මා තාත්තා කියලා හිතාගෙන ඉන්නේ. මේ නාම රූප දෙක සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියන්නේ කියන එක අවබෝධ කර නොගත් නිසා, අවබෝධ කර
ගන්න උත්සාහවත් නොවුණු කම නිසා මේ නාම රූප දෙක මමයි මගේයි මගේ ආත්මයයි කියන හැඟීමක් අපි පවත්වනවා. ඒ වගේම මගේ දුව පුතා සහෝදරයා සහෝදරි කියලා හැඟීමක් පවත්වනවා. මේ විදිහට තියෙනකොට තියෙන දෝෂේ මොකද්ද? ඇත්තටම විපරිණාම වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපය හෝ පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත් චිත්තචෛසික ටික කියන මේ ධර්මතා දෙක දෙපැත්තට වෙන දවසට අපිට තේරෙන්නේ මගේ දරුවා නැති වුණා, මගේ යාළුවා නැති වුණා, මගේ නෑදෑයා නැති වුණා කියලා. නැත්තම් මම මැරෙන්න යන්නේ කියලා එයා අඬනවා, විලාප දෙනවා, ශෝක කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයිත. මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා මේ නාම රූප දෙක මම කියලා, මේ නාම රූප දෙක මගේ කියලා ගන්න හැඟීම යම්කිසි කෙනෙකුට නැති වුණාද, නැති කළාද, ඒ නාම රූප දෙක නැති දවසදී එයාට දුක එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. දැන් මේ නාම රූප දෙක මම කියලා ගන්නකොට, මගේ දුව පුතා කියලා ගන්නකොට තියෙන දෝෂේ තමයි මේ නාම රූප දෙක වෙන් වෙන දවසට එයාට දුක එනවා, ශෝකය කිරීම ඇති වෙනවා. එතකොට මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් රූපය කියන්නේ මොකක්ද? ඒ රූපය හැදිලා තියෙන්නේ කොහොමද? නාම ධර්ම කියන්නේ මොකක්ද? ඒ නාම ධර්ම හැදිලා තින්නේ කොහොමද කියන එක හොඳට නුවණින් දකින මට්ටමට සිහිය නුවණ දියුණු වුණොත් මේ නාම රූප දෙක මමයි කියන, මගේ ආත්මයයි කියන හැඟීම නැති වෙලා යනවා. මේ නාම රූප දෙක මගේ දුව පුතා අම්මා තාත්තා කියලා සත්පුද්ගල භාවයෙන් ගන්නකම නැති වෙලා යනවා. එදාට ආධ්‍යාත්මික වේවා බාහිර වේවා මේ නාමකය නිසා රූපකය නිසා නාමකය දෙක ඔවුන්ට උපකාරීව පවතින එක වෙන් වෙන දවසට ඉබඳු කෙනාට ශෝකයක් දුකක් එන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනා කළ ධර්මය අහලා මේ නාම රූප කියන තැනක පවතින්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේද කියලා දකිනකොටම මේ නාම රූප දෙක මමයි කියලා තිබුණු හැඟීම ගෙවෙනවා. අන්න ඒ ස්වභාවයටපත් වුණා අර පංචග්ග බ්‍රාහ්මණයයි බැම්නිතුමා. අනාගාමී වුණා. ඉතින් මෙතනදී මම මේ පින්වුතුන්ට තව පොඩි කරුණු ටිකකුත් මතක් කරන්න තියෙයි. ඒ තමයි පින්වුතුනි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හොඳට නුවණින් බලනකොට හරි එක පුදුම ලක්ෂණයක් පෙනෙනවා. ඒ තමයි අරිහත්ත්වයටපත් වෙන්න, ආශ්‍රයක් ඡය කරගන්න, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න බොහෝ ධර්ම ඕන වෙලා තිබුණේ. බොහෝ ගැඹුරු දහම් කරුණු ඕන වෙලා තිබුණේ. ඊටමත් කෙටි අනුශාසනාවකින් පවා ධර්මය සාක්ෂාත් කරගෙන තියෙයි. අද එහෙම නැහැ. මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද කියලා හිතෙන්නේ. මේකට එකම එක කෙටි හේතුවයි තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී චූටි දහම් කරුණක් ශ්‍රවණය කළත් ඒ ධර්මයෙන් පෙන්නපු අර්ථය බලාගන්න හරි ඉක්මනට දක්ෂ වෙනවා. හරි ඉක්මනට
වචනේ අර්ථය ගන්නවා. අද දවසේදී කොච්චර බණ ඇහුවත් ඒ බණ අහලා මේ බණ ටිකෙන් කිව්වේ මෙන්න මේ අර්ථය නේද කියලා අර්ථ කුසල වෙන්නේ. අර්ථය ගන්නෙ නැහැ. ධර්මයෙන් පෙන්වන අර්ථය ගත්තොත් දැක්කොත් තමයි ඒ අර්ථය බලාගෙනයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන්නේ. කොච්චර බණ ඇහුවත් ධර්මයේ ශ්‍රවණය කළත් ඒ ධර්මයෙන් පෙන්වන අර්ථය ගත්තේ නැත්තම් ධර්මයෙන් පෙන්වන අර්ථයේ පිහිටියේ නැත්තම් තමන්ව පිහිටුව නොගත්තොත් ප්‍රතිපදාව එන්නේ නැහැ. එකෙන් උදාහරණයක් අපි ගත්තොත් ඕගලන්ට කොතනකදී හරි අහන්න ලැබෙනවා මේ මමයි කියලා කියන තැනක පුද්ගලයා කියලා කියන තැනක තියෙන්නේ නාම රූප කියලා ධර්මතා දෙකක්. එතන රූපය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. දැකීමෙන් කෙරෙන්නේ චිත්තජයසික ටිකකින්. ඒ ටික අවිද්‍යා ප්‍රත්‍යයකින් මේ හිතයි කයයි කියන දෙකම ඔවුන්ට උපකාරීව පවතින ධර්මතාවයක් තියෙන්නේ කියලා අහන්න ලැබුණා කියන්නකො. දැන් අද ඕගලන්ට අහන්න ලැබෙනවා. මේ ටික ඇහුවට ওই ටික අහලා පැත්තකින් තිබ්බා ඇහුවා විතරයි ඕගොල්ලෝ. එච්චරමයි. ගෙදර ගිහිල්ලත් වෙනද විදිහටම දරුවෝ ගැන නෑදෑයෝ ගැන දෙමව්පියෝ ගැන අසල්වැසියෝ ගැන යාළු මිත්‍රයෝ ගැන තොරතෝංචයක් නැතුව පුද්ගල භාවයෙන් හිත වැඩ කරනවා. අර අහපු ටික එච්චරමයි. හිත වැඩ කරනවා. තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ දුක ගෙවිලා නැහැ. කෙලෙස් ගෙවිලා නැහැ. මේ ජරා මරණ දුක එහෙමමමයි. සත්ව පුද්ගල භාවයේ දුක එහෙමමමයි. බණ ඇහුවට දුක ගෙවිලා නැහැ. ඊට පස්සේ තමන්ට තේරෙනවා ඒ අහපු බණ වැඩක් නැහැ. ඊට පස්සේ ඒ තමන්ගේ දුක ගෙවිලා නැහනේ. තව කෙනෙක් ගාවට තව තැනකට තව ස්ථානකට යනවා බණ අහන්න. ගියාම එතන ගියාම කියලා දෙනවා මේ හැම තැනකින්ම ඕගලන්ට බණ අහන්න කියලා ලැබුණොත් ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගලන්ට හිතන්නේ දේශනා 100ක් ශ්‍රවණය කළා කියලා. දේශනා 1000ක් විතර අහන්න ඇති කියලා. ඒ කොයි දේශනාවකනොත් ඕගලන්ට හම්බෙන්නේ එකම එක පණිවිඩයයි. මේ විපාක නාම රූප දෙක සත්‍යයක් පුද්ගලයක් නොවන ශුන්්‍යතාවයක් තියෙන්නේ කියන පණිවිඩය. ඔන්න තව තැනකට බණ අහන්න ගියාම එතන ස්වාමීන් වහන්සේ නමක් වේවා ගිහි පින්වතුන් වේවා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙන්නේ. ඒ ස්කන්ධ පංචකයේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා දෙනවා. ඔන්න ඒකත් අහගත්තා. අහගෙන ඇවිල්ලා වෙනද විදිහටම ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. බිරින්ද ගැන ස්වාමියා ගැන දරුවෝ ගැන අසල්වැසියෝ ගැන ඥාතීන් හිතේසින් ගැන පුද්ගල භාවය ගැන හිතා වැඩ කටයුතු කරනවා. දැන් ශේෂයක දුක ගෙවිලා නැහැ. ඔන්න එතන බණ ටිකත් ඇහුවට තමන්ගේ දුක ගෙවිලා නැහැ. ඒ කියන්නේ ඒ බණ ටිකත් හරි නැහැ. තව තැනකට බණ අහන්න යනවා. එතකොට කියනවා චිත්ත චෛසික රූප කියලා ධර්මතා තුනක් තියෙන්නේ කියලා උගන්වනවා. ඉගෙන ගන්නවා. ඔන්න ඒ ඉගෙනගෙන හොඳට ඒ ඉගෙනුව ගත්ත එකත් පැත්තකින් තියලා වෙනද විදිහටම ගෙවල් ගෙදර ඇවිල්ලා දුව පුතා දරුවෝ මල්ලෝ ගැන හිත කතා කර වැඩ කටයුතු කරනවා. ඉතින් දැන් බණ අහනවා ඇහුවට තමන්ගේ ජීවිතයේ දුක ගෙවෙන්නේ.
එතකොට හිතෙනවා ඒ බණ හරි නැති හින්දා ඒක වැරදි. තවත් හොඳට ගැඹුරින් විස්තර කරන හොඳට පෙන්නන තමන්ගේ හිතේ දුක නැති වෙන විදිහට නිවන් දකින්න එක පෙන්නන තැනක් තියනවාද කියලා හොයනවා. එතෙන්ට ගියාම පෙන්වන්නේ නාම රූප කියලා දෙකක්. ඒ දුක ගෙවෙන්නේ. මේකටත් වඩා හොඳට ගැඹුරින් තමන්ගේ හිතේ දුක ගෙවෙන්න නිවන අවබෝධ කරගන්න පුළුවන් බණ පෙන්නන තැනක් ධර්මයේ පෙන්න තැනක් තියනවාද කියලා ගියාම ස්කන්ධ පංචකය ගැන ඉගෙනනවා. ඉගෙනගෙන ආවට තමන් වෙනදා විදිහටමයි ඉන්නේ. එතන තමන්ගේ දුක ගෙවුන්නේ පුද්ගල භාවය එහෙමයි. ඊටත් වඩා ගැඹුරින් කියන ගැඹුරින් උගන්වන නිවන පෙනෙන විදිහට බණ උගන්වන තැනක් තියනවද කියලා හොයනවා. ආයත් තැනකට ගියාම එතනින් උගන්වන මොකද චිත්ත චෛසික රූප කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක ඉගෙනගෙන ආවත් වෙනද විදියට පුද්ගල භාවය පවත්වන තමන්ගේ දුක ගෙවෙන්නේ. දැන් මේ විදිහට කොච්චරනම් බණ අහන්න ඇති ඒ දුක ගෙවෙන්නේ. එතකොට හිතෙන්නේ ඒ බණ කියන කෙනා හෝ වැරදි. ඒ තන කරන ඒ දේශනාව අඩුපාඩුයි. වැරදි. ඒ හින්දානේ අපේ හිතේ දුක ගෙවුන්නේ නැත්තේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඔය ඕගොල්ලන්ට පෙන්නන පුද්ගලයේ සත්වය කියලා කියන තැනක විපාක නාම රූප දෙකක් තියෙන්නේ. සත්‍ය පුද්ගලයේ කියන තැනක තියෙන්නේ නාම රූප දෙකක් නේද කියලා පෙන්වනම් හොඳටම ඇති. ගොඩක් ඕනේ මං ඔය අද මේ පෙන්නපු ටිකත් ඇති බුදුරජාණන් වහන්සේ කාලේ කෙලින්ම අරිහත්ත්වයටපත් වෙනවා. රූපේ සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ කියලා පෙන්වනම් ඒ හොඳටම ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේ කාලේදී. වචනේ අර්ථයටක් ගල ගන්නවා. අද අපි වචනේ අර්ථය ගන්නෑ. වචන ටිකක් පිටිපස්සේ හඹාගෙන යනවා අර්ථය හොයන්නේ. රූපේ සතර මහා ධාතුයි කියලා කිව්වේ මොකක්ද? ඒ කියන්නේ රූපය අනාත්මයි කියන එක නේද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි කියලා කිව්වා. දේශනා කළා. ඒකෙන් මතක් කළේ රූපේ සත්වය නොවූ පුද්ගල නොවූ ආත්මයක් නොවූ ස්වභාවයක්. රූපය කියන්නේ අනාත්මයි කියන එක නේද කියලා ටග්ගල අර්ථ ගත්තා. අනාත්මයි කියලා කියන්නේ ආත්ම විදිහට මට රූපෙ දිහා බලාගෙන හිතන්න එපා කියන එක නේද කිව්වේ කියලා තමන්ගේ පැත්තත් බැලුවා. පැත්තකට වෙලා ඉඳගෙන දරුවා කියලා හිතනකොට ආයේ රූපේ කෙනෙක් කියලා හිතන එක වැරදි. ටග්ගල වලක්වල සතිපට්ඨාන වල නෑ රූපේ සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. යාළුවෙක් කියලා හිතනකොටම කෙනෙක් කියලා හිතන එක වැරදි. මොකද රූපේ සතර මහා ධාතුයි කිව්වේ රූප සත්‍ය පුද්ගලයෙක් නොවන අනාත්මයි කියන උත්තරේ නේද කිව්වේ කියලා ටග්ගල නුවණින් අර්ථය ගත්තා. රූපේ අනාත්මයි කියලා කිව්වේ ආත්ම විදියට කෙනෙක් කියලා ඒ රූපයට හිතන්න දෙන්න එපා. කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතන බලන එක වැරදි. ඒක නවත්තන්න කියන එක නේද මේ කිව්වේ කියලා Tamanට ප්‍රතිපදාව දක්වාම චූටි වචනේ රූපේ සතර මහා ධාතුයි කියන වචනේ විතරයි යහුනේ. ප්‍රතිපදාව දක්වාම නුවණින් එයා අර්ථය මෙනෙහි කළා ගිහිල්ලා. රූපේ සතර මහා ධාතුයි කියන එකෙන් කිව්වේ රූපේ අනාත්මයි කියන එක නේද කියලා ටග්ගල තමන්වම අහලා නිකන් හිටියේ නෑ. අර්ථෙ පිටියා. අනාත්මයි කියලා කියන්නේ ඒ රූපයට ආත්ම විදියට හිතන එක වැරදි කියලා කිව්වා නේද? කෙනෙක් පුද්ගලෙක් සත්වයක් කියලා හිතන එක වැරදි කියලා කිව්වා නේද? ශනිකව උත්තරේ ගත්තා. එදා ඉඳන්ම එයා ගෙදර දොරේ හැම වෙලාවෙම භාවනා කරනවා. මොකද්ද? පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම නෑ ඒ රූපේ පුද්ගලයෙක් නෙමෙයි සතර මහා ධාතුයි. සතර මහා ධාතුයි කියලා පෙන්නන පුද්ගල භාවයට හිතින් කියින් කිරින් කරන්න දෙන්න ඒ රූපය මුල් කරගෙන. දරුවා කියලා හිත සිහි කරනකොටම අර සතර මහා ධාතුයි කියලා බණ පදේ අහලා වෙනදට අපි කරන්නේ
සතර මහා ධාතුයි කියලා පන්සලේ ඉඳලා ඇවිල්ලා බණ අහගත්තා. පැත්තකට ගිහිල්ලා ඒක තියලා හොඳට දරුවා ගැන හිත දරුවගේ හොඳ ගැන හිත නරක ගැන හිත අල්ලපු ගෙදර අය ගැන මිනිස්සු ගැන ගෑනු ගැන හිත පුද්ගල භාවයෙන් කටයුතු කරනවා. අපිට නුවණක් නැහැ. රූපයේ සතර මහා ධාතුයි කිව්වේ අනාත්මයි කියන එක, අනාත්මයි කියන එකෙන් කිව්වේ ආත්ම විදියට හිතන්න එපා කියන එක නේද කියලා අර්ථය ගත්තේ නැහැ. මම සත්වයේ පුද්ගලයෙක් කියලා හිතන තාක් සත්ව පුද්ගල හැඟීම මට හිතෙන්නේ නැහැ. රූපයේ සතර මහා ධාතුයි කිව්ව අනාත්ම ලක්ෂණයට මාව ලං වෙන්නේ නැහැ නේද කියලා තමන්ව අර්ථය පිහිටුවා ගන්න එදා දක්ෂයි. අද දක්ෂ නැහැ. ගොඩාක් බන නෙමෙයි අවශ්‍ය. කෙටි පදයකුණත් අර්ථය ගන්න දක්ෂ වෙන්න. එදා ගොඩාක් ගැඹුරු නුවණක් තියෙන හින්දා නෙමෙයි. ගොඩාක් ගැඹුරු ධම් ලැබුණු නිසා නෙමෙයි. ඒ රහත් නිබෝධ දෙනෙක්. පොඩි වචනයක් අරගෙන ගොඩාක් තීක්ෂණව හිතපු නිසා තමන් අර්ථය පිහිටුවා ගන්න දක්ෂ වෙච්ච නිසා ඕගොල්ලෝ අද දක්ෂ නම් රූපයේ සතර මහා ධාතුයි කියන වචනේ ඇති ගොඩාක් ගැඹුරු දේ නෙමෙයි යෝනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතර පද ගාතාවක් වුණත් ඇති අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හොති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරුණා නම් ආශ්‍රයක්ෂය වෙනවා. ඕගොල්ලෝ සතර රූපය කියන්නේ සතර මහා ධාතුයි කියලා කොච්චර අහලා ඇද්ද? නාම රූප දෙකක් තියෙන්නේ කියලා කොච්චර අහලා ඇද්ද? අහලා තිබුණට ඕගොල්ලෝ කවදාවත් හිතුවද රූපයේ සතර මහා ධාතුයි කිව්වේ? නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ මේ පෙනෙන පැත්තේ නැත්තම් මේ රූපයේ අනාත්මයි කියන එක නේද මේ කිව්වේ? ස්කන්ධ ටික සත්ව නොව පුද්ගල නොව අනාත්ම ධර්මයක් කියන එක නේද මේ කිව්වේ කියලා තමන්ව දෙවණියට නුවණින් අර්ථය පිහිටුවාගෙන තියේද? නැහැ. රූපය අනාත්මයි නම් ඒකෙන් කිව්වේ ආත්ම විදිහට හිතන්න එපා. ආත්ම විදිහට හිතන එක වැරදි කියලා. මම කෙනෙක් ගැන හිතනවා නම් මේ කෙනෙක් ගැන හිතන එක වැරදි කියන එක නේද මේ කිව්වේ කියලා තමන් අර්ථය පිහිටුවාගෙන තියේද? නැහැ. එහෙනම් මම කෙනෙක් ගැන හිතන්න හිත හදනකොටම කෙනා කියන එක අවලංගු වෙන විදිහට අනාත්මේ මතුවෙන විදිහට අර අහගත බණපදේ ඉදිරිපත් කරලා තියේද? නැහැ. වෙනම භාවනා කරන්නත් යනවා. බණත් ගුහුව අහනවා. ඒත් අපේ දුක ගෙවෙන්නේ. ඇයි දුක ගෙවෙන්නේ නැත්තේ? දුක ගෙවෙන විදිහට අපි ධර්මයේ අර්ථය අරගෙන ඊට ප්‍රතිපදාව හැසිරෙන්නේ. හොඳටම මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේගේ කාලේදී බණ පදයක් ඇහුණු ගමම්ම ශනිකවම තමන් අර්ථය පිහිටුවා ගන්නවා. සතර මහා ධාතුය කිව්වනම් ඒ කියන්නේ අනාත්මයි කියප එක. අනාත්මයි කියන්නේ ආත්ම විදියට හිතන්න එපා කියප එක. අම්මා කියලා සිහි වෙනකොටම පුද්ගල භාවයෙන් සිතුවිලි වැල් යන්න දෙන්නේ අර අහගත්ත බණපදයේ උදව් කරගෙන නෑ. ඒ රූපයේ සතර මහා ධාතු වෙන කියලා පෙන්වනවා. දරුවා කියලා හිතනකොටම නෑ මම ඒ රූපයේ දරුවා කියලා පුද්ගල භාවයකින් කෙනෙක් හැටියට හිතන තාක් පුද්ගල භාවයේ හිඳෙන්නේ නෑ. අනාත්මයට මම ලං වෙන්නේ නෑ නේද කියලා එයා දැක්කා. ඒ හින්දා දරුවා කියලා සිහි වෙනකොටම පුද්ගල භාවයට සිහි වෙනකොට මොකද කරන්නේ? කෙටි පණිවිඩය යහගත්තේ පන්සලට ගිය වෙලාවේ රූපයේ සතර මහා ධාතුයි කියන වචන විතරයි. ඒ කාලේ නම් එයා රහත් වෙලාමයි යන්නේ. මොකක් නිසාද? වෙනද විදියට දරුවා කියලා සිහි වෙනකොටම අර අහගත්ත බණ පදේ උදව් වෙනවා. උදව් කරගන්න. නෑ. දරුවා කියන පුද්ගල භාවයෙන් ඇලීම් ගැටීම් දෙක ඇති වෙන පුද්ගල භාවයේ සංකල්පේ පවත්වා ගන්න බැරි වෙන්න උත්තරයක් නේද මේ ධර්මය කියලා පෙන්නවා. එතකොට මේ විදිහට පුද්ගල භාවයෙන් පුද්ගල භාවයේ පවත්වන්න බැරි වෙන්න අනාත්මය අවබෝධ කරගන්න දුන්නු යතුරු නේද මේ පඨවි ධාතුව කියලා කිව්වේ. හොඳට මතක තියාගන්න රූපේ සතර මහා ධාතුයි කිව්වේ නිවන යතුර. ගොඩක් ඕනේ. ඕගොල්ලෝ මෙහෙම ඉඳගෙන මෙතන ඉඳගෙන
බාහිර සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා තොරතෝංචයක් නැතුව සත්ව පුද්ගල භාවයට හිතන්න පුළුවන් නම් හිතන ඕගලන්ට හොඳ මිනිස්සුත් හම්බ වෙනවා නම් නරක මිනිස්සුත් හම්බ වෙනවා නම් හොඳ නරක දෙකටම නැති මධ්‍යස්ථ මිනිස්සුත් හම්බ වෙනවා නම් මෙන්න මේ මානසික මට්ටමට තමයි ලෝකේ කියලා කියන්නේ. ලෝකේ කියලා කියන්නේ. ඔය ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර වෙන යතුරු තමයි මේ සතර මහා ධාතුයි කියන වචනේ. රූපේ සතර මහා ගැඹුරු දේ නෙමෙයි සරල දෙයක වුණත් අර්ථය ගන්න දක්ෂ වෙන්න. අර්ථය ගන්න දක්ෂ වෙන්න. අර්ථය නොගන්න කෙනාට සරලේ ඉඳලා අතිශය ගැඹුරයි කියන තැන දක්වා කිව්වත් යාර නිවන් දකින්න ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. ප්‍රතිපදාව තියෙන්නේ බණ කියලා අහන වචන ටික මත නෙමෙයි අහෙන වචනයෙන් තමන් ඇති කරගන්න අර්ථය මත. හොඳට මතක තබා ගන්න නිවන් දකින්න ප්‍රතිපදාව තියෙන්නේ තමන් තුල ඇහෙන වචනයෙන් තමන් ගන්න අර්ථය මත. කිසි වෙලාවක කනෙන් අහලා සෝවාන් රහත්ත්වේ අධිගමයක් ලබන්නේ මාර්ගය කියන එක කවදාවත් අහගන්න බෑ. එතකොට නුවණක් තියෙන කෙනෙකුට සතර මහා ධාතුවේ කියන වචනය ලෝකෝත්තර වීමට තියෙන යතුර. පන්සලට ගියා, සෙනසුනකට ගියා, ස්ථානකට ගියා. අනේ ගොඩාක් බණ දන්න චූටි හාමුදුරුවෝ නමක් හිටියේ. අපේ ලොකු හාමුදුරුවෝ කියලා තිනවා රූපයේ සතර මහා ධාතුයි කියලා, කන බොන ආහාරයෙන් හැදෙන්නේ කියලා, කොටස් වශයෙන් ගත්තාම කුණු කොටස් 32ක් කියලා දුන්න ඔච්චරයි දන්නේ. ඒකෙදිත් කෙස් මම නෙමෙයි, ලොම් මම නෙමෙයි, නිය මම නෙමෙයි කියලා දුන්නා. ඒක පුද්ගලයෙක් සත්වයක් නෙමෙයි කියලා කිව්වා. ඔච්චරයි වුනේ. නුවණක් තියෙන කෙනාට ශනිකව මේ කිව්වේ අනාත්මයි කියන එක. ඒ කියන්නේ ආත්ම හිතන්න එපා කියන එක. ඊට පස්සේ දරුවා කියලා සිහි කළා හිත පුද්ගල භාවයෙන් හිතන්න හදනකොටම පුද්ගල භාවයට ඒ රූපය බලාගෙන පුද්ගල භාවයට හිතන තාක් පුද්ගල සංඥාව හින්දෙන්නේ නැහැ. එහෙම වෙනකොට පුද්ගලයා ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක විඳින්න වෙනවා. පුද්ගල භාවයේ උපදවාගෙන පුද්ගල භාවයේ දුක් විඳින පැවැත්මට නේද ලෝකේ කියලා කියන්නේ. එයා ලෝකයක් දන්නවා. ලෝකේ ඇති වෙච්ච හැටිත් දන්නවා එපමණකින්. මේ සතර මහා ධාතුයි කියලා කියන්නේ කියලා දුන්නේ මට ලෝකෙන් ඈතර වෙන ක්‍රමය නේද? දරුවා කියලා හිත කියවන්න හදනකොටම සිහි කරන්න හදනකොටම නෑ මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියද සම්මස් කියන කොටස් ටිකක් නේ තියෙන්නේ කියලා මම සිහි කෙරුවා කියලා කියන්නේ දරුවා කියලා පුද්ගලයෙක් කියලා ආත්ම සිහි කරගෙන හිතනද මට ඉඩ දෙන්නේ නැති එකයි. සිහි වෙන හැම අරමුණකම අහගත් බණපදයේ යොදන්න සතර මහා ධාතු බව පෙන්වන්න, කුණප කොටස් 32ක් බව පෙන්වන්න, පුද්ගල භාවයට හිත කියවන්න නොදෙන්න කාලයක් යනකොට ටික පුද්ගල සංඥාව තමම්ගේ පැත්තේ තියෙන පුද්ගල සංඥාව ටික ගෙවෙයි. සත්ත්ව පුද්ගල නොවන අනාත්ම ශුන්‍යතාවය ටික මතුවෙලා එයි. ලෝකයා බාහිරය බලාගෙන දරුවෝ ගැන, පුද්ගලයෝ ගැන, ගෙවල් ගැන හිතනකොට සත්ත්ව පුද්ගල භාවයෙන් දුක් විඳිනකොට මෙයා ටිකෙන් ටික ඒ බඳු ලෝකයෙන් මිදෙනවා. ඒ බඳු ලෝකයෙන් එතර වෙනවා. ඒ සඳහා ගොඩාක් බණ නෙමෙයි තිබුණේ. එකම ධාතු සංඥාවක් විතරයි. පඨවි ධාතු සංඥාව විතරයි සමහරට. සතර මහා ධාතුයි කියන ටික විතරයි ඉගෙන ගත්තේ මේ ශාසනයේ. ද්වත්තිංසාකාරය විතරයි ඉගෙන ගත්තේ. කුණප කොටස් 32 ගැන විතරයි ඉගෙන ගත්තේ. එයා අඛණ්ඩව මම සසර ගෙවා ගන්න ඕනේ. සසර ගෙවා ගන්නවා. එයා සසර දන්නවා. මෙහෙම ඉඳලා බාහිර පුද්ගලයෝ ගැන, සත්වයෝ ගැන, මිනිස්සු ගැන තොර තෝංචයක් නැතුව ඇලෙන විදිහට, ගැටෙන විදිහට හිතා ඉන්න මේ මනස නේද සසර කියන්නේ. මේ ස්වභාවය නේද ලෝකේ කියන්නේ කියලා හොඳට දන්නවා. ලෝකයේ තුල ජරා මරණ දුක තියෙයි. ඒ සත්වයෝ ලෙඩ වෙලා, මැරිලා, මරණයටපත් වෙලා, නිന്ദා, අපහාස, ඇනුම් බැනුම් ඇවිල්ලා මේ දුක් විඳින්න වෙයි. ලෝකෝත්තරයි කියන්නේ මේ සාමාන්‍ය ලෝකයාගේ මානසික මට්ටමින් විතරයි.
ලෝකයා සත්වයේ පුද්ගලයෙක් හැටියට දැකලා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳිනකොට මෙයා ධාතු සංඥාව වඩලා අර ලෝකයාගේ මානසික මට්ටමින් එතර වෙනවා. ඒ රූපයේ සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීමෙන් මිදෙනවා. ඒ නිසා එන ජරා මරණ දුකෙන් මිදෙනවා. ගොඩාක් බනෝනේ උනේ නැහැ. ඉතින් මම ඕගලන්ට මතක් කරන්න එක දෙයයි. අද දවසේදී බණ පදයක් බණ අහන්න අහනවා. ඒකේ අර්ථය ගන්නෙ නැහැ. බණ කියන හාමුදුරුවන්ට හරි උපාසක මහත්තයාට හරි පවර්ලා තියෙයි, පටවලා තියෙයි, අපිව රහත් කළා දීපන්, අපිව සෝවාන් කළා දීපන් කියන තැනක. ඉතින් එක ක්‍රම වලට මිනිස්සුන්ව සෝවාන් කරන්න බණ හොයන්න වෙලා, බණ කියන්න වෙලා. ගිහි අයත් કોઈ හොඳ කෙනෙක් හම්බුනහම අපව රහත් වෙනකම් බණ කියයි කියන තැනකින් ඉන්නේ. හොඳට මතක තබා ගන්න මේ ශාසනයේ අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ චතුරාර්ය සත්‍ය බෙදලා තියෙයි. දුක්ඛ සත්‍ය දකින්න පුළුවන්. දිත්තං සුතං අහන්න පුළුවන්. මුතං නාසයට දිවට ශරීරයට දැනෙනවා. විඤ්ඤාතං මනසට දැනගන්නත් පුළුවන්. දුක්ඛ සත්‍යයේ දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන හතර පොළටම विद्यමානයි. සමුදය සත්‍ය නැත්නම් තණ්හාව න දිට්ඨං තණ්හාව කවදාවත් ඇහෙන් දකින්න බෑ. න සුතං අහල තණ්හාව ඇති කරගන්න බෑ. න මුතං නාසයේ ගන්ධ කියන ටිකෙන් දැනගන්න බෑ. විඤ්ඤාතං නුවණින් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ නිරෝධය න දිට්ඨං දකින්න බෑ. න සුතං අහන්න බෑ. න මුතං දකින්න බෑ. විඤ්ඤාතං දැනගන්න පුළුවන්. මාර්ග සත්‍ය න දිට්ඨං දකින්න බෑ. න සුතං අහන්න බෑ. න මුතං නාසයට දිවට ශරීරයට මාර්ග සත්‍ය දැනෙන්නේ නැහැ. විඤ්ඤාත තමන් හිතෙන් අවබෝධ කරගන්න ඕනේ. ඕගොල්ලන්ට මාර්ගය උපදවා ගන්න පුළුවන් විදිහේ උපදේශයක් විතරක් ලැබේ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ. එහෙනම් මම මෙතෙන්ද මතක් කරන්නේ කෙටි වචනයක් කිව්වහම ඇහුනහම අර්ථය ගන්න දක්ෂ වෙන්න. කවදාම හරි දවසක අහන බණ පදයට තමන්ම ඇති කරගත්ත අර්ථය බලාගෙනයි තමන් තුළම ප්‍රතිපදාව ඇති වෙන්නේ. තමන්ට ආශ්‍රයක්ෂය කරගන්න ලැබෙන්නේ මිසක අපේ ආශ්‍රයක්ෂය වෙන තාක්ම කවුරු හරි බණ කියයි කියන තැනකින් නම් ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ආශ්‍රයක්ෂය වෙන විදිහට බණ කියනවා කියන එක සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටවත් බෑ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටත් පුළුවන් කල්යාණ මිත්‍රයසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටික ලබා දෙන්න. ඒ පෙන්නපු දෙයි අර්ථය නුවණින් මෙනෙහි කළා ඊට අනුව ප්‍රතිපදාවේ හැසිරලා දුක් ගෙවා ගන්නවා කියන එක තමන්කට යුතුයි. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ උනේ මම අද කෙටි කරුණක් මතක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනේ නැද්ද? එතකොට ඒ නාම රූප දෙක නැති වුණත් දුක එනවා කියලා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඔන්න ඔය පණිවිඩේ හුන්ටටම ඇති ගැඹුරු බණ බොහෝ ධර්මතා නෙමෙයි ඒ බඳු කෙටි පණිවිඩයක් ඇති සම්පූර්ණම ආශ්‍රයක්ෂය කරගන්න තැනට. මොකද ඒක වචනේ බලාගෙන ශනිකව නුවණින් කටයුතු කළා. නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ සත්‍යයක් පුද්ගලයක් නොවන අනාත්මයි කියන පණිවිඩය නේද කිව්වේ. අනාත්මයි කියන එකෙන් කිව්වේ ඒ දිහා ආත්ම විදිහට බලන්න එපා කියන එක නේද? පුද්ගලයෙක් කියලා බලන්න එපා කියන එක නේද? නාම රූප දෙක දිහා පුද්ගලයෙක් හැටියට හිතනකොට, පුද්ගලයෙක් හැටියට බලනකොට පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා වගේ පේනවා. එතකොට ඒ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා තේරෙන පෙනෙනකම තමයි ලෝකේ ඒ ඉන්න සත්වයා ලෙඩ වෙලා, ඉන්න පුද්ගලයා ලෙඩ වෙලා, ඉන්න සත්වයා මැරිලා දුක් විඳින්න වෙනවා. ලෝකෙන් එතර වෙන්න කියලා කියන්නේ අජරාමර භව සඳහා ජරා මරණ දුක එන්නේ.
රූපය නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලනකොට පුද්ගල භාවය, පුද්ගල සංඥාව, පුද්ගල හැඟීම ගෙවෙනවා. නාම රූප දෙකක් තියෙන්නේ කියන අර්ථය මතුවලා එනවා. නාම රූප දෙක බිඳෙන දවසට පුද්ගලයෙක් මරුණු දුක, පුද්ගලයෙක් මහලු වෙච්ච දුක විඳින්න වෙන්නේ. ඒ නිසා මේ ශාසනය ටිකක් නුවණින් හිතන්න ඕනේ ධර්මතාවයක් පෙන්වන ශාසනයක්. ඒ නිසා මේ පෙන්වන ධර්මයේ අර්ථය ගණ්ඩ හැම කෙනාම දක්ෂ වෙන්න කියලා මතක් කරනවා. එදා පංචග්ග බ්‍රාහ්මණතුමත් උන් ඔය වගේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනේ නැද්ද කියන වචන ඇහෙනකොටම මේ කිව්වේ පුද්ගල භාවයෙන් බලන්න හිත නමන්න හොඳ නෑ කියන එක නේද කියලා අර්ථය ගත්ත. නාම රූප දෙක කියන තැන් නුවණින් බලනකොටම පුද්ගල සංඥාවෙන් කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගේ මනස මිදුණා. ඒ නිසා ඕගොල්ලන්ටත් මේ බුද්ධ ශාසනයේදීම සියලු දුක අවසන් කරගන්න පුළුවන්. ඒ සඳහා ගැඹුරු දේ නෙමෙයි සතර මහා ධාතුයි කියන සරල වචනේ ඇති අර්ථ පිහිටුවාගෙන තමන්ව ධර්මයේ අර්ථය දක්ෂය කරගෙන මේ ජීවිතේම තමන්ගේ දුකේ නිවීම මිදීම හදාගන්න කියන එක මතක් කරනවා. හොඳයි, එනම් පින්වතුනි අපි අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් අනුමෝදන් කටයුතු තන් වලට අනුමෝදන් කරමු. මේ සියලුම ආකාරයෙන් පහල කරගතෝ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂාදී ස්ථානට අධිග්‍රහිතෝ ශාසන මාමකිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුරු වඩා වර්ධනය කරගෙන මින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදං.